ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ අදත් අපි ඔයාලගේ නිවසට ආවේ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය විෂය පිළිබඳව ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න. අද අපි උසස් පෙළ තර්ක ශාස්ත්‍රයේ විෂය නිර්දේශයේ 12 ශ්‍රේණියට අදාළ 4 වන ඒකකය වන වර්ග තර්ක ශාස්ත්‍රය පිළිබඳව තමයි ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ ඒකකය 4 වන නිපුණතාව වන නූතන වර්ග තර්ක ශාස්ත්‍රයේ ඇසුරෙන් තාර්කික නිගමනයන්ට එළඹේ යන නිපුණතාව යටතේ තමයි සාකච්ඡා කරන්නේ. ඒ අනුව අපි නිපුණතා මට්ටම් දෙකක් යටතේ සාකච්ඡා කරනවා. 4.1 නිපුණතා මට්ටම කුලකවාදයේන මූලික සංකල්ප විග්‍රහ කරයි. 4.2 නිපුණතා මට්ටම වෙන් රූප භාවිතයෙන් ප්‍රස්තුත හා තර්ක පිළිබඳ විග්‍රහ කරයි. මේකෙන් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කුලකවාදයේන මූලික සංකල්ප විග්‍රහ කරයි කියන නිපුණතා මට්ටම. හරි දුවේ පුතේ, එහෙමනම් අපි අපේ සාකච්ඡාව ආරම්භ කරමු. අපි මුලින්ම වර්ග තර්ක ශාස්ත්‍රයේ ආරම්භය පිළිබඳව සලකා බලමු. අපි දන්නවා ඇරිස්ටෝටලියානු සාම්ප්‍රදායික තර්ක ශාස්ත්‍රය පසු කාලයේදී සංකේත තර්ක ක්‍රම යටතේ වර්ධනය වුණා කියලා. මෙන්න මේ සංකේත තර්ක ක්‍රමවල ආරම්භක අවස්ථාව තමයි වර්ග තර්ක ශාස්ත්‍රය කියලා කියන්නේ. වර්ග තර්ක ශාස්ත්‍රය මුල් කාලයේදී ගණිතයේ අංශයක් වන කුලකවාදය තුල තමයි අන්තර්ගත වෙලා තිබුණේ. පසු කාලීනව මෙන්න මේ කුලකවාදයෙන් ව්‍යුත්පන්නව ස්වාධීනව වර්ධනය වුණු විෂයක් විදිහට වර්ග තර්ක ශාස්ත්‍රය හඳුන්වලා දෙන්න පුළුවන්. ඔව් දරුවනේ, අපි මේ කුලකවාදය හඳුන්වලා දුන්නේ කවුද කියලා දැනගන්න ඕනේ. කුලකවාදය හඳුන්වලා දුන්නේ 19 වන සියවසේ විසූ ගණිතඥයෙක් වන ජෝර්ජ් කැන්ටර් විසින්. එතකොට මෙන්න මේ කුලකවාදයේ අන්තර්ගත සංකල්පයි ඇරිස්ටෝටලියානු සංවාක්‍ය තර්කයේ එන ලක්ෂණයි අතර සමානකමක් පසුකාලීන තර්ක ශාස්ත්‍රඥයෝ දැක්කා. ඒ අනුව ඔවුන් උත්සාහ කළා මේ කුලකවාදයේ සංකල්ප ඇසුරින් ඒ ප්‍රස්තුත නිරූපණය කරන්න. අන්න ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට තමයි වර්ග තර්ක ශාස්ත්‍රය බිහි වුණේ. එතකොට මේ විදිහට උත්සාහ කරපු පුද්ගලයන් විදිහට අපිට යූලර්, ඒ වගේම ජෝන් වෙන් කියන ගණිතඥයන් හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට යූලර් 18 වන සියවසේ ස්විට්සර්ලන්තයේ විසූ ගණිතඥයෙක්. ජෝන් වෙන් 1834-1923 කාලයේ විසූ ඕලන්ද ජාතික ගණිතඥයෙක්. හරි, අපි එහෙමනම් දැන් බලමු මේ පුද්ගලය කොහොමද ප්‍රස්තුත රූප සටහන් මගින් නිරූපණය කළේ කියලා. හරි දුවේ පුතේ, අපි එහෙනම් මෙන්න මේ රූප සටහන් උපයෝගී කරගෙන යූලර් කොහොමද AEIO ප්‍රස්තුත සාම්ප්‍රදායික AEIO ප්‍රස්තුත නිරූපණය කළේ කියලා දැන් සලකලා බලමු. මුලින්ම අපි සියලු SP වේ කියන ඒ ප්‍රස්තුතයේ නිරූපණය කළ ආකාරය සලකලා බලමු. ඒ ප්‍රස්තුතයේ නිරූපණය කිරීම සඳහා ඔහු රූප සටහන් දෙකක් උපයෝගී කරගෙන තියෙනවා. එතකොට SP වලින් වාච්‍ය හා වාචකයේ තමයි නිරූපණය කරන්නේ. ඒ අනුව සියලු SP වේ කියන ඒ ප්‍රස්තුතයේ නිරූපණයට ඔහු ප්‍රස්තුත දෙකක් උපයෝගී කරගෙන තියෙනවා. එතකොට S අකුරෙන් සඳහන් වෙන්නේ මේ ප්‍රස්තුතයේ වාච්‍ය. එතකොට P අකුරෙන් කියන්නේ වාචකය. එතකොට වාච්‍ය වාචකයේ දෙකම එකම කවය තුල ඔහු පළමු රූප සටහනේ නිරූපණය කරලා තියෙනවා. ඊළඟට ඔහු උපයෝගී කරගෙන තියෙනවා දෙවන ප්‍රස්තුතයත්. එතකොට දෙවන ප්‍රස්තුතය සියලු SP වේ. එතකොට S වාච්‍ය කවය ඇතුලේ නිරූපණය කරලා තියෙනවා. ඒ අනුව ඔහු කියනවා සියලුම SP වෙනවා කියන්න මෙන්න මේ රූප සටහනත් උපයෝගී කරගෙන තියෙනවා. ඊළඟට අපි බලමු කිසිම SP නොවේ කියන E ප්‍රස්තුතය ඔහු කොහොමද නිරූපණය කළේ කියලා. මේකට ඔහු එකිනෙකට සම්බන්ධයක් නැති කව දෙකක් තුලින් තමයි වාච්‍ය වාචකය නිරූපණය කරලා තියෙන්නේ. ඒ අනුව S
වාච්‍ය විදිහට P වාචකයේ විදිහට එකිනෙකට සම්බන්ධයක් නැති කව දෙකක් තුලින් තමයි ඔහු නිරූපණය කරලා තියෙන්නේ. ඊළඟට අපි බලමු සමහර SPV කියන I ප්‍රස්තුතය ඔහු කොහොමද නිරූපණය කළේ කියලා. එතකොට I ප්‍රස්තුතයේ නිරූපණයට රූප සටහන් 3ක් උපයෝගී කරගෙන තියෙනවා. එතකොට ඒ අනුව ඔහු ඒ රූප සටහන් 3 වාච්‍ය වාචකය දරුවන්ට පේනවනේ ඒ විදිහට සඳහන් කරලා ඒ රූප සටහන් ඔහු දක්වලා තියෙනවා. ඊළඟට අපි බලමු සමහර SP නොවේ කියන O ප්‍රස්තුතය. එතකොට O ප්‍රස්තුතයේ නිරූපණයටත් රූප සටහන් 3ක් උපයෝගී කරගෙන තියෙනවා. එතකොට මේ රූප සටහන් 3 දැන් අපි ගත්තාම පළවෙනි මෙතන පේන පළමු රූප සටහනේ සමහර SP නොවේ කියන O ප්‍රස්තුතයේ නිරූපණයට මේ විදිහට රූප සටහන් 3ක් උපයෝගී කරගෙන තියෙනවා. එතකොට S වාච්‍ය P වාචකයේ මේ වාච්‍ය වාචකයේ අතර සම්බන්ධතාවය ඔහු මේ විදිහට ආකාර 3කට ඔහු මේ වාච්‍ය වාචකයේ අතර සම්බන්ධය මේ විදිහට ආකාර 3කට නිරූපණය කරලා තියෙනවා O ප්‍රස්තුතය යටතේ. යූලර්ගේ රූප සටහන් ක්‍රමය තුල අඩුපාඩුකම් රාශියක් දක්නට ලැබුණා. එතකොට මෙන්න මේ අඩුපාඩුකම් මොනවද කියලා අපි දැන් සලකලා බලමු. යූලර්ගේ රූප සටහන් ක්‍රමය තුල එක් ප්‍රස්තුතයක් සඳහා තිබිය යුත්තේ එක් රූප සටහනක් කියන સિદ્ધාන්තය බිඳිලා තියෙනවා. එතකොට අපි දැක්ක දරුවනේ එක් රූප සටහන අපි දැක්ක ඒ ප්‍රස්තුතයේ නිරූපණය සඳහා ඔහු රූප සටහන් දෙකක් උපයෝගී කරගෙන තියෙනවා. එතකොට ඒ වගේම අපි දැක්කා I ප්‍රස්තුතයේ නිරූපණයට O ප්‍රස්තුතයේ නිරූපණයට රූප සටහන් 3 බැගින් උපයෝගී කරගෙන තියෙනවා. එතකොට එහෙනම් ඒ කොන්දේසිය මේ ප්‍රස්තුත තුල බිඳිලා තියෙනවා. මේ කොන්දේසිය රැකිලා තියෙන එකම ප්‍රස්තුතය E ප්‍රස්තුතය විතරයි. ඒ වගේම එක රූප සටහනකින් නිරූපණය විය යුත්තේ එක් ප්‍රස්තුතයක් කියන સિદ્ધාන්තයත් මේ රූප සටහන් ක්‍රමය තුල බිඳිලා තියෙනවා. එතකොට අපි දැක්කා ඒ ප්‍රස්තුතේ නිරූපණය කිරීමටත් මේ අපි හඳුනාගත්තු අර දෙවන රූප සටහන උපයෝගී කරගෙන තියෙනවා. ඒ වගේම I ප්‍රස්තුතේ නිරූපණයටත් ඒ ප්‍රස්තුතේ රූප සටහනම උපයෝගී කරගෙන තියෙනවා. ඒ වගේම අපි දැක්කා E ප්‍රස්තුතයට මෙන්න මේ කිසිම නොවේ කියන E ප්‍රස්තුතේ නිරූපණයට මේ එකිනෙකට සම්බන්ධයක් නැති කව දෙකක් මගින් වාච්‍ය වාචකයේ නිරූපණය කරලා තිබුණා. ඒ වගේම O ප්‍රස්තුතේ නිරූපණයටත් ඒ රූප සටහනම උපයෝගී කරගෙන තියෙනවා. යූලර්ගේ රූප සටහන් ක්‍රමය තුල අඩුපාඩුකම් රාශියක් දක්නට ලැබුණා. එක් ප්‍රස්තුතයක් සඳහා තිබිය යුත්තේ එක් රූප සටහන කියන સિદ્ધාන්තය යූලර්ගේ රූප සටහන් ක්‍රමය තුල දක්නට ලැබුණේ නැහැ. ඒක අපි දැක්කා ඔහු ඒ ප්‍රස්තුතේ නිරූපණය කිරීම සඳහා ප්‍රස්තුත දෙකක් උපයෝගී කරගෙන තිබුණා. ඒ වගේම I ප්‍රස්තුතේ නිරූපණය කිරීම සඳහා ප්‍රස්තුත 3ක් O ප්‍රස්තුතේ නිරූපණය කිරීම සඳහා ප්‍රස්තුත 3ක් උපයෝගී කරගෙන තිබුණා. මෙන්න මේ સિદ્ધාන්තයේ රැකිලා තිබුණු එකම ප්‍රස්තුතය තමයි E ප්‍රස්තුතය. ඒ වගේම එක් රූප සටහනකින් එක් ප්‍රස්තුතයක් නිරූපණය විය යුතුයි කියන સિદ્ધාන්තයත් මේ රූප සටහන් ක්‍රමය තුල දක්නට ලැබුණේ නැහැ. ඒක අපි දැක්කා ඒ ප්‍රස්තුතේ නිරූපණය කිරීමටත් මේ දෙවනි රූප සටහන උපයෝගී කරගෙන තියෙනවා. ඒ වගේම I ප්‍රස්තුතේ නිරූපණයටත් ඒ රූප සටහනම උපයෝගී කරගෙන තියෙනවා. ඊළඟට E ප්‍රස්තුතේ නිරූපණය කිරීම සඳහා මේ එකිනෙකට සම්බන්ධයක් නැති කව දෙක උපයෝගී කරගෙන තියෙනවා. ආපහු O ප්‍රස්තුතේ නිරූපණය කිරීම සඳහාත් ඒ ප්‍රස්තුතේම යොදාගෙන තියෙනවා. මෙන්න මේ අඩුපාඩුකම් තිබුණා. ඊට අමතරව මේ රූප සටහන් ක්‍රමය තුලින් ප්‍රස්තුතයක වාච්‍ය වාචකයේ පද ව්‍යාප්තිය පිළිබඳව අදහසක් ලබා ගන්නත් බෑ. ඒ වගේම මේ රූප සටහන් ක්‍රමයේ තුලින් තර්කයක සප්‍රමාණ නිෂ්ප්‍රමාණතාවයේ නිගමනය කරන්නේ කොහොමද කියලාත් හඳුන්වලා දීලා නැහැ. මෙන්න මේ වගේ අඩුපාඩුකම් හින්දා මේ රූප සටහන් ක්‍රමය පසු කාලීනව භාවිතයෙන් ඉවත් වුණා. මෙන්න මේ රූප සටහන් ක්‍රමේ දුර්වලතා මග හරිමින් ජෝන් වෙන් නැමැති ගණිතඥයා රූප සටහන් ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ රූප සටහන් ක්‍රමය අපි වෙන් රූප සටහන් ක්‍රමය කියලා
හඳුන්වනවා. එහෙනම් අපි දැන් බලමු මෙන්න මේ වෙන් රූප සටහන් ක්‍රමයේ මගින් ප්‍රස්තුත නිරූපණය කළේ කොහොමද කියලා. ජෝන් වෙන් කියලා කියන්නේ ඕලන්ද ජාතික ගණිතඥයෙක්. යූලර්ගේ රූප සටහන් ක්‍රමයට වඩා පැහැදිලි නිරූපණයක් ඉදිරිපත් කරන්න ඔහු සමත් වුණා. ප්‍රස්තුතයක වාච්‍ය වාචකය අතර තාර්කික සම්බන්ධතාවය මනාව නිරූපණය කරන්න ඔහුට හැකියාවක් ලැබුණා. එතකොට ජෝන් වෙන්ගේ ගණිතඥයාගේ ඡායාරූපයකුත් ඔයාලට දිස් වෙනවා. එතකොට මොහු මේ රූප සටහන් ක්‍රමය ඔහුගේ නමින්ම තමයි නම් කරලා තියෙන්නේ. එතකොට ඊනම් වර්තමානයේ අපි වර්ග තර්ක ශාස්ත්‍රය තුල භාවිතා කරන්නේ මෙන්න මේ වෙන් රූප සටහන් ක්‍රමය. එහෙනම් අපි බලමු වෙන් රූප සටහන් ක්‍රමය තුලින් ප්‍රස්තුත නිරූපණය කරන්නේ කොහොමද කියලා. වෙන් රූප සටහන් ක්‍රමය හඳුනා ගැනීමට කලින් අපි කුලකවාදයේ මූලික සංකල්ප ටිකක් තියෙනවා ඉගෙන ගන්න. එතකොට වෙන් රූප සටහන් ක්‍රමය හැදෑරීමට උපකාරී වන මෙන්න මේ සංකල්ප මොනවද කියලා අපි දැන් සලකලා බලමු. වර්ගය, වර්ග අනුපූරකය, වර්ග සමාජිකය, කතා විශ්වය, වර්ග මේලය, වර්ග ඡේදනය, ශූන්‍ය නොවන වර්ගය, ශූන්‍ය වර්ගය. මෙන්න මේ සංකල්ප පිළිබඳව අපි අවබෝධයක් ලබා ගන්න ඕනේ. මේ සංකල්ප පිළිබඳ හඳුනා ගන්න ඕනේ. අපි වෙන් රූප සටහන් ක්‍රමය පිළිබඳ හදාරන්න. එහෙනම් අපි මුලින්ම අපි වර්ගය කියන සංකල්පය පැහැදිලි කරගමු. පැහැදිලිව හා නිශ්චිතව වෙන්කර දැක්විය හැකි සමූහය වර්ගයක් විදිහට හඳුන්වනවා. දරුවනේ පැහැදිලිව හා නිශ්චිතව වෙන්කර දැක්විය හැකි සමූහය තමයි වර්ගයක් විදිහට සලකන්නේ. බොහෝ විට මේ වර්ගයක් තුල එක හා සමාන ලක්ෂණ දරන සමාජිකයන් සමූහයක් තමයි ඉන්නේ. එතකොට මේ වර්ගය අපි A B C කියන ඔය දරුවන්ට පේනවා A B C කියන කැපිටල් ඉංග්‍රීසි අක්ෂර වලින් තමයි සංකේතවත් කරන්නේ. එතකොට වර්ගය අපි වෘත්තයක් මගින් තමයි නිරූපණය කරන්නේ. අපි ප්‍රස්තුතයක් ඇසුරෙන් මේක පැහැදිලි කරගත්තොත් සියලු මල් ලස්සන වේ. එතකොට මේ ප්‍රස්තුතයේ මල් කියන්නේ වර්ගයක්. මල් කියන එකෙන් අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් සමාජික සමූහයක් ඉන්නවා. ඊළඟට ලස්සන කියලා කියන්නේ වර්ගයක්. B ලස්සන වර්ගය. එතකොට ඒකෙත් අපිට ඒ ලක්ෂණ කියන ගුණය තියෙන සමාජික සමූහයක් ඇතුළත් වෙනවා. එහෙනම් අපිට වර්ගයක් කියන එක මේ ප්‍රස්තුතයක් ඇසුරිනුත් නිර්වචනය කරගන්න පුළුවන්. කිසියම් ප්‍රස්තුතයක වාච්‍ය හරි වාචකය හරි තුලින් එක් සමාජිකයෙකුට වඩා වැඩි පිරිසක් පිළිබඳව ප්‍රකාශ වෙනවා නම් ඒක අපි වර්ගයක් විදිහට තමයි හඳුනාගන්නේ. එතකොට ඒ අනුව තමයි අපි මේ ප්‍රස්තුතේ මල් කිව්වහම එක් සමාජිකයෙකුට වඩා වැඩි පිරිසක් ගැන කියවෙනවා. ඒකින්ද අපි ඒ මල් වර්ගය කියලා ගන්නවා. ඊළඟට ලස්සන කිව්වහමත් ඒ ගුණාංගයේ තියෙන සමූහයක් අදහස් වෙන හින්දා අපි ලස්සන වර්ගය කියලා B ලස්සන වර්ගයේ විදිහට ගන්නවා. එතකොට එහෙනම් ඔන්න ඔය විදිහට අපි වර්ගය හඳුනා ගන්නවා. එතකොට වෘත්තයක් මගින් තමයි අපි වර්ගය නිරූපණය කරන්නේ. අපි ඊළඟට වර්ග අනුපූරකයේ පිළිබඳව සලකලා බලමු. අර්ථ දක්වන ලද වර්ගයට අයත් නොවන කතා විශ්වයට අයත් වන සමාජිකයන්ගෙන් සෑදුණු කුලකයට තමයි අපි වර්ග අනුපූරකය කියලා කියන්නේ. අපි දරුවනේ දැන් වර්ග අපි සංකේතවත් කරේ A B C කියන කැපිටල් අක්ෂර වලින්. එතකොට අපි වර්ග අනුපූරකයේ සංකේතවත් කරන්නේ ඒ වර්ග අක්ෂරයට උඩින් කෙටි ඉරක් යෙදීමෙන්. එතකොට ඒ අනුව A අනුපූරකය, B අනුපූරකය, C අනුපූරකය අපි ওই විදිහට තමයි සංකේතවත් කරන්නේ. අපි දැන් උදාහරණයක් වශයෙන් බැලුවොත් A කියන්නේ මිනිස් වර්ගය නම් එතකොට අපි කතා විශ්වය තුල A කියන වර්ගය දක්වලා තියෙනවා. එතකොට Aට අයිති නැති අර කතා විශ්වයේ තියෙන කොටස තමයි අපි A අනුපූරකය කියලා කියන්නේ. ඒ අනුව මිනිස් වර්ගයට අයත් නොවන සමාජිකයන් සිටින ප්‍රදේශයේ තමයි අපි A අනුපූරකය කියලා එහෙම නැත්නම් වර්ග අනුපූරකය කියලා හඳුනාගන්නේ. හරි ඊළඟට අපි බලමු වර්ග සමාජිකය කියන්නේ කවුද කියලා. වර්ගයකට අයත් වන එක් වස්තුවක් අපි වර්ග සමාජිකයෙක් විදිහට හඳුන්වනවා. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් කිසියම් ප්‍රස්තුතයක් මගින්
එක් වස්තුවක් පමණ කිසියම් ප්‍රස්තුතයක වාච්‍ය මගින් එක් සමාජිකයෙකු නියෝජනය කරනවා නම් ඒක වර්ග සමාජිකයෙක් කියලා හඳුනා ගන්න පුළුවන්. අපි පද වර්ගීකරණයේදී ඒකවාචී පද ඉගෙන ගත්තා දුවල පුතාලට මතක ඇති. ඒකවාචී පද කියලා කියන්නේ පැහැදිලිවම එක් දෙයක් හැඳින්වීම සඳහා භාවිතා කරන පද. එතකොට අන්නේ ඒකවාචී පදයක් හම්බ වුණොත් අපි වර්ග සමාජිකයෙක් විදිහට තමයි හඳුනාගන්නේ. එතකොට ඒකවාචී පද මගින් වර්ග සමාජිකයෝ නියෝජනය කරනවා. එතකොට වර්ග සමාජිකයෝ අපි x y z කියලා ඔය දුල පුතාලට පේනවා x y z කියන සිම්පල් ඉංග්‍රීසි අක්ෂර වලින් තමයි සංකේතවත් කරන්නේ. එතකොට අපි උදාහරණයකින් බැලුවොත් රවිඳු ශිෂ්‍යයෙකි. එතකොට ශිෂ්‍ය ඒ කියන්නේ ශිෂ්‍ය වර්ගය. ශිෂ්‍යයෝ කියන තැනින් සමූහයක් අදහස් වෙන හින්දා ඒ ශිෂ්‍ය වර්ගය. එතකොට රවිඳු කියලා කියන්නේ එක් සමාජිකයෙක්. ඒක හින්දා අපි x කියලා ගන්නවා රවිඳු. එතකොට එහෙනම් වර්ග සමාජිකයෝ ওই විදිහට අදහස් කරනවා අපි වර්ගය තුල ඒ වර්ගයට අයිති කියන්න x අක්ෂරය යොදලා තමයි නිරූපණය කරන්නේ. එහෙමනම් ඊළඟට අපි හඳුනාගමු කතා විශ්වය කියලා කියන්නේ මොකක්ද කියලා. එතකොට අපිට වෙන් රූප සටහන් ක්‍රමයේදී ඊටාම වැදගත් සංකල්පයක් තමයි කතා විශ්වය කියලා කියන්නේ. එතකොට යම් අවස්ථාවක සාකච්ඡාවට ලක්වන ශේෂ්ත්‍රයේ සියලුම වස්තු එහෙම නැත්නම් ඒකක අපි කතා විශ්වය කියලා හඳුන්වනවා. කතා විශ්වය වර්ගයක් හා වර්ග අනුපූරකයක් නිර්වශේෂ කරනවා කතා විශ්වය මගින්. වර්ගය හා වර්ග අනුපූරකය මගින් කතා විශ්වය නිර්වශේෂ කරනවා. ඒ කියන්නේ වර්ගයක් හා වර්ග අනුපූරකයක් එකතු වුනහම තමයි කතා විශ්වය නිර්මාණය වෙන්නේ. කතා විශ්වය අපි U අකුරෙන් තමයි සංකේතවත් කරන්නේ. යුනිවර්ස් කියන වචනේ මුල් අකුර තමයි අපි ඒකට භාවිතා කරලා තියෙන්නේ. එතකොට කතා විශ්වය අපි චතුරස්‍රයකින් නිරූපණය කරනවා. එතකොට අපි ඒ අනුව A මේලය B කියන්නේ A හා A අනුපූරක එකතුව සමානයි U. කතා විශ්වය කියලා තමයි සඳහන් කරන්නේ. එතකොට අපි උදාහරණයකින් බැලුවොත් A කියන්නේ සුදු පාට වර්ගය නම් ඒ අනුපූරකය කියලා කියන්නේ සුදු පාට නොවන වර්ගය. එතකොට මෙන්න මේ දෙක එකතු වෙච්චාම සියලුම පාට තමයි කතා විශ්වය කියලා අපි හඳුන්වන්නේ. හරි මේ කතා විශ්වය කියන සංකල්පය කතා කරනකොට අපිට මේ ඔගස්ටන් ද මෝගන් කියන චින්තකයා අමතක කරන්න බෑ. එතකොට ඔහු තමයි දුවේ පුතේ මේ වර්ග තර්ක ශාස්ත්‍රයේට කතා විශ්වය හඳුන්වලා දුන්නේ. එහෙනම් ඔහු කිව්වේ කොහොමද කතා විශ්වය කියලා කියන්නේ? විසංවාදී පද යුගලයක් එකතු වීමෙන් කතා විශ්වය නිර්මාණය වෙලා තියෙනවා කියලා තමයි ඔහු කිව්වේ. එතකොට දුවලා පුතාලට මතකද මොනවද විසංවාදී පද කියන්නේ කියලා? අපි පද වර්ගීකරණයේදී මේ විසංවාදී පද හඳුනාගත්තා. කිසියම් පද යුගලයක් අතර අතරමැදි තත්වයක් දක්නට නැත්නම් ඒ පද අපි විසංවාදී පද කියලා හැඳින්වුවා. ඒ අනුව සුදු නොවන, මිනිස්සු නොවන අන්න ඔය වගේ පද විසංවාදී පද. එතකොට එහෙනම් ඔගස්ටන් ද මෝගන් චින්තකයා කිව්වේ මෙන්න මේ විසංවාදී පද එකතු වීමෙන් කතා විශ්වය නිර්මාණය වෙලා තියෙනවා කියලා. එතකොට සුදු පාට නොවන පාට. ඒ දෙක එකතු වුනහම සියලු පාට. එතකොට සියලු පාට කියලා කියන්නේ කතා විශ්වය. හරි ඊළඟට අපි සලකලා බලමු වර්ග මේලය කියන්නේ මොකක්ද කියලා. එතකොට වර්ග දෙකක් ගත්තාම මෙන්න මේ වර්ග දෙකට අයත් සමස්තය අපි වර්ග මේලය කියලා හඳුන්වනවා. අපි A හා B කියලා වර්ග දෙකක් ගත්තොත් A වර්ගයට අයත් සමාජිකයන් B වර්ගයට අයත් සමාජිකයන් ඒ වගේම A සහ B යන වර්ග දෙකටම අයත් සමාජිකයන් කියන සියල්ල අපි වර්ග මේලය කියලා හඳුන්වනවා. එතකොට වර්ග මේලය අපි සංකේතවත් කරන්නේ A මේලය B කියන සංකේතයෙන්. දුවලා පුතාලට පේනවා A මේලය B. අපි මේලය මාලේ වගේ කියලා තමයි මතක තියාගන්න. එතකොට ඒ විදිහට අපි වර්ග මේලය සංකේතවත් කරනවා. අපි උදාහරණයක් කුලක ඇසුරින් බැලුවොත් A කියලා කුලකයක් තියෙනවා අවයව තියෙනවා 1 2 3. B කියලා කුලකයක් තියෙනවා 3 5 6.
එතකොට එහෙනම් A මේලය B අපි ගන්න 1 2 3 5 6 කියන ඒ දෙකේම එකතුව තමයි මේලය කියලා කියන්නේ. එතකොට මේ රූප සටහනින් අපි දක්වලා තියෙන්නේ මේ අඳුරු කරලා A B කව දෙක ඒ කියන්නේ එන්නේ වල සමස්තය තමයි ඒ ප්‍රදේශයේ තමයි වර්ග මේලයට අයත් වෙන්නේ කියන එක. හරි. එතකොට එහෙනම් දැන් දුවලා පුතාලට පැහැදිලිනේ මොකද්ද වර්ග මේලය කියන්නේ කියලා. ඊළඟට අපි බලමු වර්ග ඡේදනය කියන්නේ මොකද්ද කියලා. වර්ග ඡේදනය කියලා කියන්නේ කිසියම් වර්ග දෙකක් ගත්තාම ඒ වර්ග දෙකටම පොදු සමාජිකයන් එහෙම නැත්නම් පොදු ප්‍රදේශයේ තමයි අපි වර්ග ඡේදනය කියලා කියන්නේ. ඒතර කතා විශ්වයක A B කියලා වර්ග දෙකක් තියෙනවා නම් ඒ වර්ග දෙකටම පොදු ප්‍රදේශයේ පොදු සමාජිකයන් ඉන්න ප්‍රදේශයට අපි කියනවා වර්ග ඡේදනය කියලා. එතකොට ඒක අපි සංකේතවත් කරන්නේ A ඡේදනය B කියලා දුවලා පුතාලට දැන් පේනවා. එතකොට අපි අර මේලේ ලකුණ අනිත් පැත්ත ලකුණ භාවිතා කරලා A ඡේදනය B විදිහට සංකේතවත් කරනවා. එතකොට අපි උදාහරණකින් ගත්තොත් A ජනප්‍රිය වර්ගය නම් B ගායකයන් වර්ගය නම් ජනප්‍රිය ගායකයන් තමයි A ඡේදනය B කියලා කියන්නේ. එතකොට අර රූප සටහනේ අඳුරු කරලා දක්වලා තියෙන්නේ ඒ A ඡේදනය B වලට අයත් ප්‍රදේශයේ තමයි අඳුරු කරලා දක්වලා තියෙන්නේ. ඊළඟට අපි බලමු ශූන්‍ය වර්ගය කියන්නේ මොකක්ද කියලා. සාකච්ඡාවට භාජනය කරන අවස්ථාවේ අදාළ වර්ගයේ සමාජිකයන් කවුරුවත් නැත්නම් අපි ඒකට කියනවා ශූන්‍ය වර්ගය කියලා. එහෙම නැත්නම් සමාජිකයන් නොමැති වර්ගය තමයි ශූන්‍ය වර්ගය කියලා කියන්නේ. එතකොට ශූන්‍ය වර්ගය අපි නිරූපණය කරනකොට අදාළ වර්ගයේ සමාජිකයන් නැහැ කියලා දක්වන්න අපි ඒ වර්ගය අඳුරු කරලා තමයි දක්වන්නේ. සාමාන්‍යයෙන් අපි වර්ග තර්ක ශාස්ත්‍රයේදී හරස් අතට ඉරි යොදලා තමයි ශූන්‍ය වර්ගයේ සමාජිකයෝ නැහැ කියන එක දක්වන්නේ. අපි උදාහරණයක් අරන් බැලුවොත් කතා කරන බල්ලන් කිසිවෙක් නැත. එතකොට ඒ කියලා ගන්න අපි කතා කරන බල්ලන් වර්ගය. එතකොට මේක අපි සංකේතවත් කරන්නේ ඒ සමානයි අභිශූන්‍ය කියලා. එතකොට ශූන්‍ය කියන එක අපි අර ශූන්‍ය කියන්නේ බිඳුව ලකුණ අපි ඉරකින් කපලා තමයි ඒක සංකේතවත් කරන්නේ. ඒ සමානයි අභිශූන්‍ය ලෙස. එහෙම නැත්නම් කුලක විදිහට ගත්තොත් අපි ඒ කියලා හිස් කුලකයක් තුලින් අපිට නිරූපණය කරන්න පුළුවන් මේක. මේ විදිහට සංකේතවත් කරනවා. එතකොට අපි ඒකේ සමාජිකයෝ නැහැ කියලා කියන්න අඳුරු කරලා දක්වනවා ඒ ප්‍රදේශය. එතකොට එහෙනම් ওই විදිහට තමයි අපි ශූන්‍ය වර්ගය දක්වන්නේ. ඊළඟට අපි බලමු ශූන්‍ය නොවන වර්ගය. එතකොට සාකච්ඡාවට භාජනය කරන අවස්ථාවේ අදාළ වර්ගයේ සමාජිකයෝ ඉන්නවා නම් ඒක අපි ශූන්‍ය නොවන වර්ගය කියලා හඳුන්වනවා. එතකොට අදාළ වර්ගයේ සමාජිකයෝ ඉන්නවා කියන එක දක්වන්න අපි ඒ අදාළ ප්‍රදේශයේ කතිර ලකුණක් යොදලා තමයි සංකේතවත් කරන්නේ. අපි උදාහරණයක් බැලුවොත් බුරණ බල්ලන් සිටි. එතකොට ඒ කියලා කියන්නේ බුරණ බල්ලන් වර්ගය. එතකොට ඒක අපි සංකේතවත් කරන්නේ ඒ අසමානයි අභිශූන්‍යයට. එතකොට සමාන ඉරකින් කපලා තමයි අපි අසමානතාවය දක්වන්නේ. ඒ අසමානයි අභිශූන්‍ය විදිහට සංකේතවත් කරනවා. එතකොට අපි කතා විශ්වය තුල ඒ වර්ගය ඇඳලා එතකොට ඒකේ සමාජිකයෝ ඉන්නවා කියලා දක්වන්න කතිර ලකුණක් යොදනවා ඒ වර්ගය තුල. හරි. එහෙනම් දුවේ පුතේ අපි දැන් කුලකවාදයේ මූලික සංකල්ප අපිට වෙන් රූප සටහන් අධ්‍යයනයට උපකාරී වන කුලකවාදයේ මූලික සංකල්ප මොනවද කියලා ඉගෙන ගත්තා. එහෙනම් අපි මෙන්න මේ සංකල්ප උපයෝගී කරගෙන කොහොමද ප්‍රස්තුත වෙන් රූප සටහන් මගින් නිරූපණය කරන්න කියලා සලකලා බලමු. මෙතෙන්දී අපි යොදාගන්නේ වෙන් රූප සටහන් ගත කිරීම සඳහා නූතන ප්‍රස්තුත වර්ගීකරණයේදී අපි හඳුනාගත්තු ප්‍රස්තුත. ඒ කියන්නේ සර්වවාචී ප්‍රස්තුත, ඒකාදිවාචී ප්‍රස්තුත හා ඒකවාචී ප්‍රස්තුත. එතකොට මුලින්ම අපි බලමු සර්වවාචී ප්‍රස්තුත කියන්නේ මොනවද කියලා. වාච්‍යයේ සමස්ත සමාජිකයන් පිළිබඳව ප්‍රකාශ කරන ප්‍රස්තුත අපි සර්වවාචී ප්‍රස්තුත කියලා හඳුනා ගන්නවා. සර්වවාචී ප්‍රස්තුත කොටස් දෙකයි. සර්වවාචී ප්‍රතිජානන ප්‍රස්තුත හා සර්වවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුත.
එහෙනම් අපි සර්වවාචී ප්‍රතිජානන ප්‍රස්තුත රූපගත කරන්නේ කොහොමද කියලා සලකලා බලමු. වාච්‍යයේ සමාජිකයන් සමස්තයටම වාචකයේ ලක්ෂණේ පවතිනවා කියලා ප්‍රකාශ කරන ප්‍රස්තුත සර්වවාචී ප්‍රතිජානන ප්‍රස්තුත කියලා අදහස් කරනවා. එම නිසා වාචකයේ ලක්ෂණේ නොදරන සමාජිකයන් වාච්‍යයේ නොමැති බව තමයි අපි සංකේතවත් කරන්නේ. ඒවා නොමැති බව දක්වන්න ඒ ඡේදන B අනුපූරක සමානයි අභිශූන්‍ය ලෙස සංකේතවත් කරලා අපි රූපගත කරනවා. එතකොට එහෙනම් අපි බලමු කොහොමද ඒක රූපගත කරන්නේ කියලා. සියලු ළමයි දක්ෂ වේ කියන ප්‍රස්තුතය අපි රූපගත කරන්න යනවා වෙන් රූප සටහන් තුලින්. එතකොට දරුවනේ මූලික වශයෙන් අපි ප්‍රස්තුතයක් රූපගත කරනකොට ඉස්සරළම කරන්න ඕනේ මේ ප්‍රස්තුතයේ තියෙන වර්ග හා වර්ග සමාජිකයන් වෙන් කරලා සංක්ෂේපන රටාව ගොඩනගා ගන්න එක. එතකොට ඒ අනුව සියලු ළමයි දක්ෂ වේ කියන ප්‍රස්තුතයේ ළමයි කියලා කියන්නේ ඒ ළමයි වර්ගය. B දක්ෂ වර්ගය කියලා අපි සංක්ෂේපන රටාව ගොඩනගාගෙන ඊට පස්සේ සංකේතවත් කරනවා. එතකොට එහෙනම් මේකේ අර්ථය වෙන්නේ දක්ෂ නොවන ළමයි නෑ කියන එක. ඒ හින්දා අපි ඒ ඡේදන B අනුපූරක සමානයි අභිශූන්‍ය විදිහට සංකේතවත් කරනවා. ඊට පස්සේ අපි මේක රූප සටහනක් මගින් නිරූපණය කරනවා. රූප සටහන් අඳිනකොටත් දරුවෝ මතක තියාගන්න ඕනේ අපි ඉස්සෙල්ලාම කතා විශ්වය අඳිනවා. චතුරස්‍රයක් මගින් නිරූපණය කරලා ඒකේ U සංකේතය යොදන්න ඕනේ. ඊළඟට අපි වර්ග දෙක. දැන් මෙතන තියෙන වර්ග දෙකක් ඉඳ එකිනෙකට සම්බන්ධ කව දෙකක් මගින් වර්ග දෙක ඇඳලා ඒ වර්ග දෙක A B කියලා නම් කරන්න ඕනේ. ඊළඟට අපි ඉගෙන ගත්ත වර්ගවලට පිටතින් තියෙන වර්ග අනුපූරකය කියලා. ඒ අනුව A අනුපූරක B අනුපූරක දාලා ඒ ටික ලකුණු කරන්න ඕනේ. එතකොට රූප සටහනක මූලික වශයෙන් ඔන්න ඔය කරුණු ටික ඇතුළත් කරන්න ඕනේ. එතකොට එහෙනම් මේකේ අපි ඊළඟට B ට අයිති නැති A කියන ප්‍රදේශය සමානයි අභිශූන්‍යයට කියලා කියනවා. එතකොට අපි දැන් ඉගෙන ගත්තා එහෙනම් අභිශූන්‍යයට සමානයි කියන්නේ සමාජිකයෝ නෑ කියලා. එතකොට එහෙනම් අපි මොකද කරන්නේ? සමාජිකයෝ නෑ කියන්න මේ අදාළ ප්‍රදේශය අඳුරු කරලා දක්වනවා. එතකොට B කියන කවයට අයිති නැති A කියන කොටස සමානයි අභිශූන්‍යයට කියන්නේ ඒ ටික අපි අඳුරු කරලා දක්වනවා. එතකොට මේකේ අදහස වෙන්නේ දක්ෂ නොවන ළමයි නෑ කියන එක. එතකොට එහෙනම් අපි සර්වවාචී ප්‍රතිජානන ප්‍රස්තුතයේ ඔන්න ඔය විදිහට තමයි රූපගත කරන්නේ. ඊළඟට අපි බලනවා සර්වවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුතය රූපගත කිරීම. එතකොට වාච්‍යයේ සමස්ත සමාජිකයන්ට වාචකයේ ලක්ෂණේ නොපවතිනවා කියන එක තමයි සර්වවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුතයේ අර්ථය. ඒක හින්දා වාච්‍ය වර්ගයටත් වාචක වර්ගයටත් සමාජිකයෝ නෑ කියන්න ඒක ශූන්‍යයට සමාන බව දක්වන්න ඒ ඡේදන B සමානයි අභිශූන්‍ය කියලා තමයි සංකේතවත් කරලා අපි රූපගත කරන්නේ. කිසිම ළමයෙක් දක්ෂ නැත. අපි එහෙනම් මුලින්ම වර්ග වෙන් කරනවා A ළමයි වර්ගය B දක්ෂ වර්ගය. එතකොට සංකේතකරණය කරන්නේ A ඡේදන B සමානයි අභිශූන්‍ය. එතකොට අපි රූපගත කරනකොට අපි අර විදිහට මූලික රූප සටහන ඇඳලා ඒකේ අපි අදාළ ප්‍රදේශයේ A B A ඡේදන B කියලා අපි හඳුනාගත්ත දෙකටම පොදු ප්‍රදේශය. එතකොට එහෙනම් දෙකටම පොදු ප්‍රදේශයේ සමාජිකයෝ නෑ කියලා දක්වන්න අපි මේ ප්‍රදේශය අඳුරු කරලා දක්වනවා. එතකොට මේකේ අදහස වෙන්නේ දක්ෂ ළමයි නෑ කියන එක. ඊළඟට අපි බලමු ඒකාදිවාචී ප්‍රස්තුත. වාච්‍ය වර්ගයට අයත් සමාජිකයන්ගෙන් කොටසක් පිළිබඳව ප්‍රකාශ වෙන ප්‍රස්තුත තමයි ඒකාදිවාචී ප්‍රස්තුත කියලා කියන්නේ. ඒකාදිවාචී ප්‍රස්තුතත් වර්ග දෙකයි. ඒකාදිවාචී ප්‍රතිජානන, ඒකාදිවාචී ප්‍රතිෂේධන. අපි ඉස්සෙල්ලම බලමු ඒකාදිවාචී ප්‍රතිජානන ප්‍රස්තුත රූපගත කරන්නේ කොහොමද කියලා. වාච්‍යයේ සමාජිකයන් කොටසකට වාචකයේ ලක්ෂණේ පවතිනවා කියන එක තමයි ඒකාදිවාචී ප්‍රතිජානන ප්‍රස්තුතේ අර්ථය. ඒ අනුව වාච්‍ය වර්ගයටයි වාචක වර්ගයටයි දෙකටම පොදු කොටසේ සමාජිකයෝ ඉන්නවා කියලා දක්වන්න ඒ ඡේදන B අසමානයි අභිශූන්‍ය විදිහට තමයි අපි සංකේතවත් කරන්නේ. ඒ විදිහට සංකේතවත් කරලා රූපගත කරනවා.
උදාහරණයක් බලමු අපි සමහර ශිෂ්‍යයෝ දක්ෂ වේ. එතකොට අපි ඒකේ වර්ග වෙන් කරනවා ඉස්සෙල්ලාම ශිෂ්‍ය වර්ගය, දක්ෂ වර්ගය. ඊළඟට සංකේතකරණය කරන්නේ A ඡේදන B අසමානයි අභිශූන්‍යයට. එතකොට ඒක අපි රූපගත කරනවා. එතකොට ඒ අදාළ ප්‍රදේශේ කතා විශ්වය ඇඳලා වර්ග දෙක ඇඳලා එතකොට A ඡේදන B කියලා කියන්නේ දෙකටම පොදු ප්‍රදේශය. දෙකටම පොදු ප්‍රදේශයේ සමාජිකයෝ ඉන්නවා කියලා දක්වන්න අපි ඒ ප්‍රදේශයේ කතිර ලකුණ යොදනවා. එතකොට මේකේ අදහස වෙන්නේ ශිෂ්‍ය වර්ගයටත් දක්ෂ වර්ගයටත් අයිති සමාජිකයෝ ඉන්නවා. ඒ කියන්නේ දක්ෂ ශිෂ්‍යයෝ ඉන්නවා කියන එක තමයි මේකේ අර්ථය වෙන්නේ. ඊළඟට අපි බලමු ඒකාදිවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුතය. වාච්‍යයේ සමාජිකයන් කොටසකට වාචකයේ ලක්ෂණේ නොපවතිනවා කියන එක තමයි ඒකාදිවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුතයේ අර්ථය. ඒකින්ද වාචකයේ ලක්ෂණය නොදරන සමාජිකයෝ වාච්‍යයේ ඇති බව දැක්වීමට අපි ඒක සංකේතවත් කරන්නේ A ඡේදන B අනුපූරකය අසමානයි අභිශූන්‍යයට කියලා සංකේතවත් කරලා රූපගත කරනවා. ඒ අනුව අපි උදාහරණයක් ඇසුරින් බැලුවොත් සමහර ශිෂ්‍යයෝ දක්ෂ නොවේ. එතකොට ඒකේ අර්ථය දක්ෂ නොවන ශිෂ්‍යයෝ ඉන්නවා කියන එක. එතකොට A කියන්නේ ශිෂ්‍ය වර්ගය, B කියන්නේ දක්ෂ වර්ගය. එතකොට සංකේතකරණය කරන්නේ A ඡේදන B අනුපූරක අසමානයි අභිශූන්‍යයට. අපි දක්ෂ නොවන ශිෂ්‍යයෝ ඉන්නවා කියලා අපි A ඡේදන B අනුපූරක අසමානයි අභිශූන්‍ය කියලා සංකේතවත් කරලා රූපගත කරනවා. එතකොට ඒ අනුව කතා විශ්වය තුල ඒ වර්ග දෙක ඇඳලා වර්ග නම් කරලා අපි ඒ ප්‍රදේශය හඳුනා ගන්නවා. එතකොට B ට අයිති නැති A. දරුවනේ අපි ප්‍රදේශය හඳුනා ගන්න ඕනේ B ට අයිති නැති A. එතකොට එහෙනම් B කියන කවයට අයිති නැති A වල සමාජිකයෝ ඉන්නවා කියලා කියන්නේ B ප්‍රදේශයට අයිති නැති A වල අපි කතිර ලකුණක් යොදනවා. එතකොට ඒකේ අදහස දක්ෂ නොවන ශිෂ්‍යයෝ ඉන්නවා කියන එක. ඊළඟට අපිට තියෙන්නේ ඒකවාචී ප්‍රස්තුත. එතකොට ඒකවාචී ප්‍රස්තුත කියලා කියන්නේ වාච්‍ය මගින් එක් සමාජිකයෙක් සඳහා ප්‍රනිශ්චය කරනවා නම් ඒ ප්‍රස්තුත අපි ඒකවාචී ප්‍රස්තුත කියලා හඳුන්වනවා. එතකොට ඒකවාචී ප්‍රස්තුතත් වර්ග දෙකයි. ඒකවාචී ප්‍රතිජානන ප්‍රස්තුත හා ඒකවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුත. අපි බලමු දැන් ඒකවාචී ප්‍රතිජානන ප්‍රස්තුත රූපගත කරන්නේ කොහොමද කියලා. වාච්‍යයේ එක් සමාජිකයෙකුට වාචකයේ ලක්ෂණය පවතිනවා කියන එක තමයි ඒකවාචී ප්‍රතිජානන ප්‍රස්තුතයේ අර්ථය. ඒ අනුව අදාළ සමාජිකයා අදාළ වර්ගයට අයිති කියලා දක්වන්න F silent කියන සංකේතය යොදලා තමයි අපි සංකේතවත් කරන්නේ. ඒ සමාජිකයා අදාළ වර්ගයට අයිති කියන්නේ F silent සංකේතය යොදලා සංකේතවත් කරනවා. එතකොට දුවලා පුතාලට පේනවනේ X ඒ සංකේතය යොදලා A. එතකොට අපි ඒක කියවන්නේ X අවයවයක් වේ A කියලා තමයි අපි ඒක කියන්නේ. එතකොට එහෙනම් ඒ විදිහට සංකේතවත් කරාම ඒකේ අර්ථය මේ A කියන වර්ගයේ සමාජිකයෙක් වෙනවා X කියන එක තමයි මේකේ අර්ථය වෙන්නේ. අපි උදාහරණයක් ඇසුරෙන් බැලුවොත් ඇරිස්ටෝටල් දාර්ශනිකයෙක් වේ. එතකොට ඉස්සෙල්ලාම අපි සංක්ෂේපන රටාව ගොඩනගනවා A දාර්ශනික වර්ගය X ඇරිස්ටෝටල්. එතකොට අපි සංකේතවත් කරන්නේ X අවයවයක් වේ A කියලා සංකේතවත් කරනවා. එතකොට අපි රූපගත කරනකොට කතා විශ්වය තුල එක වර්ගයයි තියෙන්නේ. එහෙනම් අපි ඒ වර්ගය ඇඳලා A කියලා නම් කරනවා. වර්ග අනුපූරකයේ ඊට පිටතින් දාලා මේ X A වල සමාජිකයෙක්ලු. එතකොට එහෙනම් අපි X දාන්නේ කොහෙද? මේ A කියන වර්ගය තුල අපි X අක්ෂරය යොදනවා. එතකොට ඒකේ අදහස වෙන්නේ මේ ඇරිස්ටෝටල් දාර්ශනික වර්ගයේ සමාජිකයෙක් වෙනවා කියන එක. හරි. ඊළඟට දරුවනේ අපි බලමු ඒකවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුත. එතකොට ඒකේ අර්ථය වාච්‍යයේ එක් සමාජිකයෙකුට වාචකයේ ලක්ෂණය නොපවතින බව. එතකොට ඒ අනුව අපි ඒක සංකේතවත් කරන්නේ අපි අර F silent කියන සංකේතය තනි ඉරකින් කපලත් සංකේතවත් කරනවා. එතකොට X අවයවයක් නොවේ A ලෙස සංකේතවත් කරලා අපි රූපගත කිරීම සිදු කරනවා. එතකොට
ප්ලේටෝ පාලකයෙක් නොවේ. සංක්ෂේපන රටාව A පාලකයන් වර්ගය. එතකොට ප්ලේටෝ කියන්නේ වර්ග සමාජිකයෙක් හින්දා X ප්ලේටෝ. එතකොට අපි සංකේතවත් කරන්නේ ප්ලේටෝ පාලකයෙක් නොවේ කියලා X අවයවයක් නොවේ A කියලා සංකේතවත් කරනවා. එතකොට ඒක අපි කතා විශ්වය තුල A වර්ගයේ යොදලා එතකොට ඒ සමාජිකයෙක් නොවේ කියන්නේ ඒට පිටතින් තමයි X අක්ෂරය යොදන්නේ. එතකොට එහෙනම් මේකේ අදහස වෙන්නේ ප්ලේටෝ පාලකයන් වර්ගයේ සමාජිකයෙක් නොවන බවයි. හරි. එතකොට එහෙනම් අපි දැන් කොහොමද මේ නූතන ප්‍රස්තුත වෙන් රූප සටහන් මගින් නිරූපණය කරන්න කියලා සලකලා බැලුවා. අපි මේකේ සාරාංශයක් අරගෙන බැලුවොත් අපි සර්වවාචී ප්‍රතිජානන ප්‍රස්තුතයේ සංකේතවත් කරේ A ඡේදන B අනුපූරක සමානයි අභිශූන්‍ය විදිහට. ඊළඟට සර්වවාචී ප්‍රතිඡේදන ප්‍රස්තුතයේ එහෙම නැත්නම් E ප්‍රස්තුතය A ඡේදන B සමානයි අභිශූන්‍ය ලෙස සංකේතවත් කරා. ඊළඟට ඒකාදිවාචී ප්‍රතිජානන ප්‍රස්තුතය A ඡේදන B අසමානයි අභිශූන්‍ය විදිහට සංකේතවත් කරා. ඒකාදිවාචී ප්‍රතිඡේදන ප්‍රස්තුතය A ඡේදන B අනුපූරක අසමානයි විදිහට සංකේතවත් කරා. ඊළඟට අපි ඒකවාචී ප්‍රතිජානන ප්‍රස්තුතය X අවයවයක් වේ A ලෙස සංකේතවත් කරා. ඒකවාචී ප්‍රතිඡේදන ප්‍රස්තුතය X අවයවයක් නොවේ A ලෙස සංකේතවත් කරා. එතකොට එහෙනම් මේ දිහා බැලුවාම අපිට පේනම දරුවනේ අපි සර්වවාචී ප්‍රතිජානන ප්‍රස්තුතයේ පරස්පරේ එහෙම නැත්නම් විසංවාදය තමයි ඒකාදිවාචී ප්‍රතිඡේදන ප්‍රස්තුතය. ඒ වගේම සර්වවාචී ප්‍රතිඡේදන ප්‍රස්තුතයේ විසංවාදය එහෙම නැත්නම් පරස්පරය තමයි ඒකාදිවාචී ප්‍රතිජානන ප්‍රස්තුතය වෙන්නේ. හරි. එහෙමනම් දුවේ පුතේ අපි දැන් ප්‍රස්තුත වර්ගීකරණයේදී ඉගෙන ගත්ත නූතන ප්‍රස්තුත වර්ගීකරණය යටතේ ඉගෙනගත්තු ප්‍රස්තුත සංකේතවත් කරලා වෙන් රූප සටහනකට නැගුවා. එතකොට අපිට හැබැයි තර්කවලදී මෙන්න මේ ස්වරූපයේ ප්‍රස්තුත විතරක් නෙමෙයි හමු වෙන්නේ. වෙනස් ස්වරූපයේ ප්‍රස්තුතත් අපිට හම්බ වෙනවා තර්කවලදී. එතකොට එහෙනම් අපි මේ අපිට හමු වන වෙනස් ස්වරූපයේ ප්‍රස්තුතත් කොහොමද සංකේතවත් කරලා වෙන් රූපයට නගන්නේ කියන එක ඉගෙන ගන්න ඕනේ. එතකොට එහෙනම් අපි සලකලා බලමු දැන් අවශේෂ වාක්‍ය සංකේතවත් කරලා වෙන් රූපයට නගන්නේ කොහොමද කියලා. මුලින්ම අපි සලකලා බලමු ප්‍රතිගාම්‍ය ප්‍රස්තුතයක් කොහොමද රූපගත කරන්නේ කියලා. අපි දුවලා පුතාලා දන්නවා මොකද්ද ප්‍රතිගාම්‍ය ප්‍රස්තුතයක් කියන්නේ කියලා. වාච්‍ය වාචකයේ අතරට පමණක් නම් පමණක් වගේ නියති පද නිපාත පද එදිලා තියෙනවා නම් ඒවට අපි කියනවා ප්‍රතිගාම්‍ය ප්‍රස්තුතය කියලා. එතකොට මිනිස්සු පමණක් මැරෙන සුළු වේ කියන ප්‍රතිගාම්‍ය ප්‍රස්තුතය ගම්මු. එතකොට අපි ඉස්සෙල්ලාම සංක්ෂේපන රටාව ලියනවා A මිනිස්සු වර්ගය B මැරෙන සුළු වර්ගය. එතකොට මේක අපි සංකේතවත් කරන්නේ A අනුපූරක ඡේදන B සමානයි අභිශූන්‍ය කියලා. එතකොට මේකේ අදහස වෙන්නේ මිනිස් වර්ගයෙන් පිටත සමාජිකයෝ නෑ කියන එක තමයි මේකේ අදහස වෙන්නේ. ඒ කියන්නේ A කවයෙන් පිටත B කවයේ ශූන්‍ය බවයි. එතකොට එහෙනම් අපි ඒක රූපගත කරනකොට Aට අයිති නැති B කොටස ශූන්‍යයට සමානයි කියන්නේ ඒකේ ඉරි ඇඳලා අඳුරු කරලා දක්වනවා. එතකොට මේකෙදි අපි දැන් දරුවන්ට හිතේ ඇයි මේ A වලට අනුපූරකය ආවේ කියලා. ඒකට දරුවනේ මේක අපි සංවාක්‍ය තර්කයේදී නම් මේ වගේ ප්‍රස්තුතයක් හම්බුනහම අපි මේක නිරුපාදික ස්වරූපයට හරව ගන්නවා. ඒ කියන්නේ සියලු මැරෙන සුළු අය මිනිස්සු වේ කියලා හදා ගන්නවා. එතකොට එහෙම හදාගෙන අපි සංකේතකරණය කළොත් B ඡේදන A අනුපූරක සමානයි අභිශූන්‍යයි. එතකොට අර සංකේතකරණයම තමයි මෙතනත් එන්නේ. එතකොට හැබැයි මේකෙදි අපිට ප්‍රතිගාම්‍ය ප්‍රස්තුතේ රූපගත කරන්න වෙනම ක්‍රමයක් තියෙන හින්දා මේ විදිහට හදන්න අවශ්‍ය නැහැ. අපිට ප්‍රතිගාම්‍ය ප්‍රස්තුතයක් ආවොත් වාච්‍ය වර්ගයේ අනුපූරකය අරන් අපි ඒක සංකේතවත් කරගන්න ඕනේ. හරි. ඊළඟට අපි එහෙනම් සලකලා බලමු උභයගාම්‍ය ප්‍රස්තුතය රූපගත කරන්නේ කොහොමද කියලා.
එතකොට මේ පූර්වාංගයෙන් අපරාංගයත් අපරාංගයෙන් පූර්වාංගයත් අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රකාශ වෙනවා කියන ප්‍රස්තුත තමයි උභයගාමී ප්‍රස්තුත. එතකොට උභයගාමී ප්‍රස්තුතයක් අපිට දුන්නාම අපි ඉස්සෙල්ලම සංක්ෂේපන රටාව ගොඩනගා ගන්නවා පළතුරු වර්ගය පැණි රස වර්ගය. දැන් මුළු ප්‍රස්තුතේ පළතුරු නම් හා නම් පමණක් පැණි රස වේ. A පළතුරු වර්ගය B පැණි රස වර්ගය. එතකොට මේ උභයගාමී ප්‍රස්තුතයක් තුල ප්‍රස්තුත දෙකක් තියෙනවා. එකක් තමයි පළතුරු පැණි රස වේ. දෙවෙනි එක තමයි පළතුරු නම් පමණක් පැණි රස වේ. එතකොට එහෙනම් මෙන්න මේ ප්‍රස්තුත දෙක අපි වෙන වෙනම සංකේතවත් කරන්න ඕනේ. එතකොට අපි ඉගෙනගත්ත පළතුරු පැණි රස වේ කියන්නේ සර්වවාචී ප්‍රතිජානන ප්‍රස්තුතයක්. ඒක රූපගත කරන්නේ ඒ ඡේදන B අනුපූරක සමානයි අභිශූන්‍ය විදිහට. එතකොට පළතුරු නම් පමණක් පැණි රස වේ කියන්නේ අපි දැන් ඉස්සෙල්ලා ඉගෙනගත්තු ප්‍රතිගාමී ප්‍රස්තුතයක්. ඒක රූපගත කරන්නේ ඒ අනුපූරක ඡේදන B සමානයි අභිශූන්‍ය විදිහට. එතකොට ඒක අපි මේ සංකේත කරන දෙකම එකම රූප සටහනක් මගින් නිරූපණය කරනවා. එතකොට B ට අයිති නැති A කියලා මේ ටික අඳුරු කරනවා. A ට අයිති නැති B කියලා B ප්‍රදේශයේ ටික සමාජිකයෝ නෑ කියන්න අඳුරු කරලා දක්වනවා. එතකොට ওই විදිහට තමයි අපි මේ ප්‍රස්තුතේ රූපගත කරන්නේ. එතකොට මේක අපිට එකම ප්‍රකාශයක් විදිහටත් ලියන්න පුළුවන් සංයෝජකයෙන් සම්බන්ධ කරලා ඒ ඡේදන B අනුපූරකය සංයෝජක ඒ අනුපූරක ඡේදන B සමානයි අභිශූන්‍ය විදිහට ලියන්න පුළුවන්. ඊළඟට අපි බලමු සමහර මිනිස්සු පමණක් මැරෙන සුළු වේ කියන ප්‍රස්තුතය. එතකොට මේකෙත් අපි වර්ග වෙන් කරනවා. A කියන්නේ මිනිස්සු වර්ගය, B කියන්නේ මැරෙන සුළු වර්ගය. එතකොට මේ ප්‍රස්තුතයේ තුලත් දරුවනේ ප්‍රස්තුත දෙකක් අන්තර්ගතයි. එකක් තමයි සමහර මිනිස්සු මැරෙන සුළු වේ, අනික තමයි සමහර මිනිස්සු මැරෙන සුළු නොවේ කියලා. එතකොට එහෙනම් ඒ ප්‍රස්තුත දෙක. එතකොට පළවෙනි එක ඒකාදිවාචී ප්‍රතිජානන ඒ කියන්නේ I ප්‍රස්තුතයක්. එතකොට ඒ ඡේදන B අසමානයි අභිශූන්‍ය කියලා ගන්නවා. දෙවෙනි එක O ප්‍රස්තුතයක්. ඒ කියන්නේ සර්වවාචී ප්‍රතිෂේධන ප්‍රස්තුතයක්. ඒ ඡේදන B අනුපූරක අසමානයි අභිශූන්‍යට කියලා සංකේතවත් කරනවා. ඊට පස්සේ මෙන්න මේ දෙකම එකම රූප සටහනක් තුල තමයි අපි නිරූපණය කරන්නේ. එතකොට ඒ විදිහට කතා විශ්වය ඇඳලා වර්ග දෙක ඇඳලා A B කියලා නම් කරනවා. එතකොට ඒ ඡේදන B අපි දන්නවා ඒ ඡේදන B කියලා කියන්නේ දෙකටම පොදු ප්‍රදේශය. එතකොට එහෙනම් දෙකටම පොදු ප්‍රදේශයේ සමාජිකයෝ ඉන්නවා කියලා කියන්න අපි කොහොමද දක්වන්නේ? ඒ ප්‍රදේශයේ කතිර ලකුණක් අඳිනවා. එතකොට ඊළඟට අපිට තියෙන්නේ මේ සමාජිකයන් B ට අයිති නැති A කියන කවේ සමාජිකයෝ ඉන්නවලු. එහෙනම් B ට අයිති නැති A කියන කවේ සමාජිකයෝ ඉන්නවා කියලා දක්වන්න අපි එතන කතිර ලකුණ යොදනවා. එතකොට එහෙනම් ඔන්න ඔය විදිහට තමයි සමහර මිනිස්සු පමණක් මැරෙන සුළු වේ කියන ප්‍රස්තුතය රූපගත කරන්නේ. සියල්ල වටින නමුත් සියල්ල දියමන්ති නොවේ කියන ප්‍රස්තුතේ රූපගත කරන්නේ කොහොමද කියලා බලමු. එතකොට A වටින වර්ගය B දියමන්ති වර්ගය. එතකොට සියල්ල වටිනවා කියන එකේ අදහස දරුවනේ නොවටිනා කිසිම දෙයක් නැහැ කියලා. එතකොට එහෙනම් නොවටිනා කියලා කියන්නේ A වටින වර්ගය නම් නොවටිනා කියලා කියන්නේ A වර්ගයේ අනුපූරකය. එතකොට එහෙනම් A අනුපූරකය සමානයි අභිශූන්‍ය. ඒ කියන්නේ නොවටිනා කිසිම දෙයක් නැහැ කියලා අර්ථය අරන් තමයි අපි සංකේතවත් කරන්නේ. එතකොට ඊළඟට තියෙනවා සියල්ල දියමන්ති නොවේ. එහෙනම් ඔක්කොම දියමන්ති නොවේ කියලා කියන්නේ දියමන්ති නොවන වර්ගයේ සමාජිකයෝ ඉන්නවා කියන එක. එතකොට දියමන්ති නොවන දේවල් තියෙනවා කියන එක. එතකොට දියමන්ති B නම් දියමන්ති නොවන දේවල් කියලා කියන්නේ B අනුපූරකය අසමානයි අභිශූන්‍ය විදිහට තමයි අපි සංකේතවත් කරන්නේ. එතකොට මේ සංකේත කරන දෙකම එකම රූප සටහනක් තුල අපි නිරූපණය කරනවා. එතකොට A ට අයිති නැති සියලු A ට අයිති නැති කොටස සමානයි අභිශූන්‍යයට කියලා කියනවා. එතකොට අපි එහෙනම් A ට අයිති නැති කොටස පාට කරලා දක්වනවා. ඊළඟට B ට අයිති නැති කොටස අසමානයි අභිශූන්‍යයට කියලා තියෙනවා. එතකොට B ට අයිති නැති කොටස අසමානයි කියන්නේ අපි කතිර ලකුණ යොදන්නේ. එතකොට මෙතන අපි මේ B ට අයිති නැති ඉතුරු වෙලා තියෙන A කොටසේ අපි කතිර ලකුණ යොදලා ඒ ප්‍රස්තුතය නිරූපණය කරනවා.
ඊළඟට දරුවන්ට තවත් දෙයක් කියන්න ඕනේ දුවේ පුතේ අපි ප්‍රස්තුත වෙන් රූපගත කරනකොට අපිට මෙහෙම ප්‍රස්තුත දෙකක් හමු වෙනකොට මේකෙන් අපි ඉස්සරළම වෙන් රූපගත කරන්න ඕනේ මේ සර්වවාචී ප්‍රස්තුතේ කියන්නේ සමානයි අභිශූන්‍ය කියන ප්‍රස්තුත තමයි පළමුවෙන්ම රූපගත කරන්නේ ඊට පස්සේ තමයි ඒකවාචී ඒකාදිවාචී ප්‍රස්තුත රූපගත කරන්නේ. එතකොට ඒක දුවලා පුතාලා මතක තියාගන්න ඕනේ මේ ප්‍රස්තුත රූපගත කරනකොට. හරි ඊළඟට බලමු ඇය රූමත් හෝ ධනවත් නොවේ කියලා. එතකොට මේකේ අපි සංක්ෂේපණ රටාව ලියනවා A රූමත් වර්ගය B ධනවත් වර්ගය. එතකොට ඇය කියලා කියන්නේ x එක සමාජිකයෙක්. ඒකින්ද x වලින් සංකේතවත් කරනවා x කියන්නේ ඇය. එතකොට අපි සංක්ෂේපණ රටාව ලියනකොට තවත් මතක තියාගන්න ඕනේ අපි ඉස්සෙල්ලා ලියන්නේ වර්ග. ඊට පස්සේ තමයි වර්ග සමාජිකයෝ ලියන්නේ. එතකොට ඇය රූමත් හෝ ධනවත් නොවේ. එතකොට ඇය මේ රූමත් හෝ ධනවත් ඒ කියන්නේ මේ වර්ග දෙකේම සමාජිකයෙක් නෙවෙයි කියන අදහස තමයි තියෙන්නේ. ඒකින්ද x අවයවයක් නොවේ A මේලය B. එතකොට මේ දෙකටම අයිති අපි හඳුනාගත්ත දෙකටම අයිති ප්‍රදේශය අපි හඳුන්වන්නේ මේලය කියලා. එතකොට A මේලය B කියලා සංකේතවත් කරලා අපි රූපගත කරනවා. එතකොට එහෙනම් x මේ A-ටවත් B-ටවත් අයිති නැහැ. එතකොට එහෙනම් A-ටත් B-ටත් අයිති නැති ප්‍රදේශයේ තමයි අපි x අක්ෂරය යොදන්නේ. එතකොට ওই විදිහට අපි A ප්‍රස්තුතය ওই සංකේතවත් කරලා දක්වන්න පුළුවන්. හරි. එතකොට එහෙනම් ඊළඟට අපි බලමු සුගත් උපාධිධාරියෙකු වන ගුරුවරයෙකි. එතකොට එහෙනම් උපාධිධාරී වර්ගය A B ගුරුවරු වර්ගය x සුගත්. එතකොට අපි සුගත් උපාධිධාරියෙකු වන ගුරුවරයෙක්. එතකොට සුගත් මේ වර්ග දෙකටම අයිති. එතකොට මේ වර්ග දෙකටම අයිති කියන්නේ x අවයවයක් වේ A ඡේදන B කියලා තමයි අපි සංකේතවත් කරන්නේ. එතකොට ඒ අනුව අපි රූපගත කරනවා A ඡේදන B. එතකොට මේ වර්ග දෙකටම අයත් පොදු ප්‍රදේශයේ තමයි සුගත් ඉන්නේ. එතකොට එහෙනම් x අපි දානවා මේ වර්ග දෙකටම අයත් පොදු ප්‍රදේශයේ x අක්ෂරය යොදලා සංකේතවත් කරනවා. හරි ඊළඟට මලිත් උපාධිධාරියෙකු නොවන ගුරුවරයෙකි. එතකොට එතනත් වර්ග වෙන් කරනවා A උපාධිධාරී වර්ගය B ගුරුවරු වර්ගය x මලිත්. එතකොට සංකේත කරන්නේ x අවයවයක් වෙනවලු උපාධිධාරියෙකු නොවන. ඒ කියන්නේ A අනුපූරක ඡේදනය B උපාධිධාරියෙකු නොවන ගුරුවරයෙක් වෙනවා කියලා. එතකොට එහෙනම් අපි ඒක රූප සටහනට නගනකොට එතකොට Aට අයිති නැති B. එතකොට එහෙනම් A කියන කවයට අයිති නැති B ප්‍රදේශයේ අපි x අක්ෂරය යොදලා අපි ඒක රූපගත කරනවා. හරි ඊළඟට අපි බලමු සියලු පාලකයෝ ධනවත් මෙන්ම බලවත් වේ කියන ප්‍රස්තුතය කොහොමද රූපගත කරන්නේ කියලා. එතකොට අපි වර්ග ටික වෙන් කරනවා A පාලකයන් වර්ගය B ධනවත් වර්ගය C බලවත් වර්ගය. එතකොට අපි ඒක සංකේතවත් කරනකොට දරුවනේ දැන් මේ මෙන්ම කියන වචනය ආවහම ඔයාලට පැටලෙන තැනක් තමයි මේක. අපි මේ ප්‍රස්තුතයේ ඉස්සෙල්ලම වාච්‍ය වාචකය වෙන් කරගන්න. එතකොට මේකේ වාච්‍ය වෙන්නේ මොකක්ද? පාලකයෝ. වාචකය වෙන්නේ මොකද්ද? ධනවත් මෙන්ම බලවත්. එතකොට එහෙනම් අපි ප්‍රස්තුතය හඳුනා ගන්නවා මෙතන තියෙන්නේ A ප්‍රස්තුතයක්. එතකොට එහෙනම් අපි ගන්නවා A ඡේදනය. එතකොට එහෙනම් අපි A ප්‍රස්තුතයක ඉන්නේ වාචක වර්ගයේ අනුපූරකයෙන්. එතකොට මෙතන වාචක වර්ගයේ විදිහට යෙදිලා තියෙන්නේ ධනවත් මෙන්ම බලවත්. එතකොට ධනවත් මෙන්ම බලවත් කිව්වහම මේ දෙකේම ඡේදනය එන්නේ. එතකොට B ඡේදන C වල අනුපූරකය සමානයි අභිශූන්‍ය කියලා තමයි අපි සංකේතවත් කරන්නේ. එතකොට A ඡේදනය B ඡේදනය C අනුපූරක සමානයි අභිශූන්‍ය කියලා අපි සර්වවාචී ප්‍රතිජානන ප්‍රස්තුතයක් විදිහට තමයි සංකේතවත් කරන්නේ. එතකොට ඒක අපි රූපගත කරනකොට ප්‍රදේශය හඳුනා ගන්න ඕනේ. එතකොට B ඡේදන C ට අයිති නැති. එතකොට B ඡේදන C කියලා කියන්නේ මේ B කවයයි C කවයයි දෙකටම අයිති ප්‍රදේශයට අයත් නැති. එතකොට B ඡේදන C වලට අයිති නැති A තමයි සමාන වෙන්නේ අභිශූන්‍යයට. එතකොට B ඡේදන C වලට අයිති නැති A අපි අඳුරු කරලා දක්වනවා. ඒක සමාජිකයෝ නෑ කියලා දක්වන්න.
එතකොට ඊළඟට මේ ප්‍රස්තුතයේ වෛද්‍යවරු මෙන්ම හෙදියන් කරුණාවන්තය. එතකොට මේකෙත් මෙන්ම කියන වචනේ තියෙනවා. එතකොට දැන් ඔයාලා මේකෙත් වර්ග වෙන් කරනවා A වෛද්‍යවරු වර්ගය, B හෙදියන් වර්ගය, C කරුණාවන්ත වර්ගය. එතකොට මෙතෙන්දි දැන් අපි අතෙන්දි මෙන්ම තිබුණ හින්දා ඡේදනයේ දැම්මා කියලා මෙතෙන්දි ඡේදනයේ දැම්මොත් දරුවනේ ඒකේ අදහස වෙන්නේ වෛද්‍යවරු ඒ ඡේදන B කියලා දැම්මොත් හෙද වෛද්‍යවරු ඒ කියන්නේ මේ දෙකටම අයිතියි. එහෙම අය නෑ. එතකොට ඒක නෙමෙයි මේකේ අදහස. වෛද්‍යවරු මෙන්ම හෙදියන් කියලා කියන්නේ වෛද්‍යවරුයි හෙදියොයි දෙගොල්ලම කියන අදහස තමයි මෙතෙන්ට එන්නේ. එතකොට එහෙනම් දෙගොල්ලම කිව්වහම අපි ඉගෙන ගත්තා වර්ග දෙකේ සමස්තය අපි මේලය කියලා හැඳින්වුවේ. ඒකින්ද මෙතන එන්නේ A මේලය B. එතකොට මේකත් අපි හඳුනාගත්තොත් වෛද්‍යවරු මෙන්ම හෙදියන් කියන්නේ වාච්‍ය, කරුණාවන්ත කියන්නේ වාචකය. එතකොට එහෙනම් මෙතන තියෙන්නේ සර්වවාචී ප්‍රතිජානන. එහෙම නැත්නම් A ප්‍රස්තුතයක්. එතකොට එහෙනම් ඒකේ වාච්‍ය වර්ගයට එන්නේ A මේලය B. ඡේදන C අනුපූරක සමානයි අභිශූන්‍යයි. එතකොට ඒ ප්‍රස්තුතයක් විදිහට අපි සංකේතවත් කරනවා. ඊට පස්සේ රූපගත කරනවා අපි C ට අයිති නැති A මේලය B. එතකොට C ට අයිති නැති A වලයි B වලයි එකතුව සමානයි අභිශූන්‍යයට කියලා කියනවා. එතකොට එහෙනම් C ට අයිති නැති A මේලය B අපි අඳුරු කරලා දක්වලා තමයි ඒක සංකේතවත් කරන්නේ. සමහර නළුවෝ ධනවත් මෙන්ම රූමත්ය. එතකොට A නළුවන් වර්ගය, B ධනවත් වර්ගය, C රූමත් වර්ගය. එතකොට මෙතෙන්දිත් අපි බලනවා වාච්‍ය වාචකේ වෙන් කරගන්නවා. එතකොට නළුවෝ ධනවත් මෙන්ම රූමත්ය. නළුවෝ කියන්නේ වාච්‍ය, ධනවත් මෙන්ම රූමත් කියන්නේ වාචකය. එතකොට එහෙනම් මේක මොන ප්‍රස්තුතයක්ද? I ප්‍රස්තුතයක්. එතකොට එහෙනම් ඒක අපි සංකේතවත් කරනවා A ඡේදන. එතකොට මෙතන වාචක වර්ගයට එන්නේ B ඡේදන C ධනවත් මෙන්ම රූමත්. එතකොට අර නළුවන් මේ වර්ග දෙකටම අයිති කියන B ඡේදන C අසමානයි අභිශූන්‍ය කියලා අපි සංකේතවත් කරනවා. එතකොට මේ අදාළ ප්‍රදේශය අපි හොයාගෙන A ඡේදන B ඡේදන C කිව්වහම මේ කව තුනටම අයිති ප්‍රදේශයේ සමාජිකයන් ඉන්නවා කියන්නේ අපි කතිර ලකුණ යොදලා සංකේතවත් කරනවා. එතකොට දරුවනේ මේක මතක තියාගන්න ඕනේ මේ වගේ ප්‍රස්තුතයක් ආවහම සමහර දරුවෝ මේක සමහර නළුවෝ රූමත්ය. එතකොට සමහර නළුවෝ ධනවත්ති කියලා මේ විදිහට ප්‍රස්තුත දෙකක් අරගෙන සංකේතවත් කරලා රූපගත කරනවා. එහෙම කරන්න එපා. එතකොට මේකෙන් වෙනත් අදහස වෙනත් රූප සටහනක් තමයි ලැබෙන්නේ. එතකොට ඔයාලා වෙනම කරලා බලන්න. එතකොට එහෙම කරන්න එපා. ඒක වැරදි. ඔයාලා මේ විදිහට තනි ප්‍රකාශයක් විදිහට අරගෙන තමයි මේ ප්‍රස්තුතය රූපගත කරන්න ඕනේ. ඊළඟට අපි බලමු සමහර තරුණයෝ උගත් හෝ බුද්ධිමත් නොවේ. එතකොට මෙතන A තරුණයන් වර්ගය, B උගත් වර්ගය, C බුද්ධිමත් වර්ගය. එතකොට අපි මේකෙත් අපි ප්‍රස්තුතය හඳුනා ගන්නවා සමහර තරුණයෝ. එතකොට තරුණයෝ කියන එක තමයි වාච්‍ය, උගත් හෝ බුද්ධිමත් කියන එක තමයි වාචකය. එතකොට එහෙනම් සමහර නොවේ කියලා කියන්නේ ඒකාදිවාචී ප්‍රතිඡේදන. එහෙම නැත්නම් ඕ ප්‍රස්තුතයක් මෙතන තියෙන්නේ. එතකොට එහෙනම් ඒකත් අපි සංකේතවත් කරන්නේ A ඡේදන. එතකොට අපි දන්නවා ඕ ප්‍රස්තුතයක වාචක වර්ගයට තමයි අනුපූරක. එතකොට මෙතන වාචකයේ විදිහට තියෙන උගත් හෝ බුද්ධිමත්. එතකොට ඒ කියන්නේ උගතුයි බුද්ධිමතුයි කියන දෙකේ සමස්තය. එතකොට එහෙනම් B මේලය C අනුපූරකය අසමානයි අභිශූන්‍යයට කියලා තමයි අපි ওই විදිහට ඕ ප්‍රස්තුතයක් විදිහට සංකේතවත් කරනවා. ඊට පස්සේ අපි ඒක රූපගත කරනවා අදාළ ප්‍රදේශය හඳුනා ගන්නවා B මේලය C. ඒ කියන්නේ B C වල සමස්තය. ඒ සමස්තයට අයිති නැති ඒ අසමානලු අභිශූන්‍ය. එහෙනම් මේ දෙකට අයිති නැති ඒ කොටස හොයාගෙන ඒකේ අපි කතිර ලකුණ දාලා සංකේතවත් කරනවා. එතකොට ওই විදිහට තමයි අපි ওই ප්‍රස්තුතේ. එතකොට ඔයගේ මතක තියාගන්න ඕනේ ප්‍රස්තුත දෙකක් අරන් සංකේතවත් කළොත් වැරදි. එක ප්‍රකාශයක් අරන් තමයි සංකේතවත් කරන්න ඕනේ. ඊළඟට අපි බලමු ළමයින් හැර සියලු දෙනා එන්නත් ගනිති කියන ප්‍රස්තුතය. එතකොට මේකෙත් අපි ඉස්සලම සංක්ෂේපණ රටාව ලියනවා A ළමයින් වර්ගය, B එන්නත් නොගන්නා වර්ගය. එතකොට මේ ප්‍රස්තුතය තුලත් ප්‍රස්තුත දෙකක් අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට මේ ප්‍රස්තුත දෙක අපි හඳුනා ගන්න ඕනේ. පළවෙනි එක තමයි කිසිම ළමයෙක් එන්නත් ගන්නේ නැත. අනිත් එක තමයි ළමයිනුත් නොවන එන්නත් නොගන්නා අය
නැත කියලා. එතකොට මෙන්න මේ ප්‍රස්තුත දෙක වෙන වෙනම සංකේත කරනවා. කිසිම ළමයෙක් එන්නත් ගන්නේ නැත කියලා කිව්වහම අපි ඒ ඡේදන B සමානයි අභිශූන්‍යයි. ඊළඟට ළමයින් නොවන එන්නත් නොගන්න අය නැත කිව්වම ළමයි නොවන. එතකොට ඒ වල අනුපූරකය ඊළඟට ඡේදනය එන්නත් නොගන්න අය කිව්වහම B වල අනුපූරකය. එතකොට ඒ අනුපූරක ඡේදන B අනුපූරක සමානයි අභිශූන්‍ය කියලා තමයි සංකේතවත් කරන්නේ. ඊට පස්සේ අපි මේක මේ රූප සටහනේ නිරූපණය කරනවා. එතකොට ඒ ඡේදන B කියලා දන්නවා අපි ඡේදනය කියන්නේ දෙකටම පොදු ප්‍රදේශයේ සමාජිකයෝ නෑ කියන්නේ ඒ ටික අඳුරු කරනවා. ඊළඟට තියෙන්නේ ඒ අනුපූරක ඡේදන B අනුපූරක සමානයි අභිශූන්‍ය. එතකොට ඒටත් අයිති නැති Bටත් අයිති නැති. එතකොට ඒ වලටත් අයිති නැති B වලටත් අයිති නොවන ප්‍රදේශයේ සමාජිකයෝ නෑ කියන්න අපි ඒ ප්‍රදේශය අඳුරු කරලා දක්වනවා. එතකොට ওই විදිහට තමයි ඒ ප්‍රස්තුතය රූපගත කරන්නේ. හරි. එහෙමනම් ආදරණීය දුවේ පුතේ අපි අද කතා කළා කුලකවාදයේ මූලික සංකල්ප හඳුනාගත්තා. ඒ වගේම ප්‍රස්තුත වෙන් රූප සටහන් මගින් නිරූපණය කරන්නේ කොහොමද කියන එක හඳුනාගත්තා. එතකොට අපිට ඊළඟට හමු වෙන අවශේෂ ප්‍රස්තුත අපි කොහොමද සංකේතවත් කරලා රූපගත කරන්නේ කියලා හඳුනාගත්තා. එතකොට එහෙනම් අපිට තව වර්ග තර්ක ශාස්ත්‍රයේ යටතේ හඳුනා ගන්න තියෙන්නේ තර්කයක සප්‍රමාණ නිෂ්ප්‍රමාණතාවය නිගමනය කරන්නේ කොහොමද කියන එක. හරි. ඒ සඳහා නැවතත් දවසක හමු වන තුරු දුවලා පුතාලා හැමෝටම ආයුබෝවන්.